හරි පුතේ අහගෙන ඉමු. අපි ගිය සතියේ නතර කරේ අභ්‍යාසාංක 14 විතරයිනේ පුතේ අපිට ගිය සතියේ කරන්න පුළුවන් වුණා. අපි ගිය සතියේ පන්ති පොඩක් පරක් කරන්න පටන් ගත්තේ. හරි. අපි ගිය සතියේ අභ්‍යාසාංක 14 ඉවර කරා. හරි. පුතේ 14 ඉවර කරා. මේ අඟහරුවාදා උදේ 8ත් වාඩ පුතේ පන්තියක් තියෙනවා. හරි. මම එක කියන්නම්කෝ අද දවසේ. හරි. එන්න පුතේ අභ්‍යාසාංක 15 ටක් ගාලා. එන්න පුතේ අභ්‍යාසාංක 15 බලන්න ඔක්කොමලා. හරිද? ලෑස්තිද? පුතේ බලන්න අභ්‍යාසාංක 15. හරි. ඔක්කොල බලන්න පුතේ අභ්‍යාසාංක 15. ලෑස්ති නේද? අපි 14 ගිය සතිය ඉවර කරානේ. අත් තියෙන අභ්‍යාසාංක 15. හරි. 15 බලන්න පුතේ. පොඩ්ඩක් පුතේ පොඩ්ඩක් වේගෙන් වැඩ කරමු. අද මට ඉවර කරගන්න ඕනේ අභ්‍යාසාංක 12 වෙනකන්. ඔයගොල්ලෝ වේගෙන් වැඩ කරොත් ඉවර කරත හැකි. පොඩ්ඩක් කරමු. ටක් ගාලා අපි වේගෙන්. හරි. එන්න අභ්‍යාසාංක 15ට 21 ජනවාරි 1 වෙනි දින සමන්ත 2021 ජනවාරි 15 වෙනි දින සමන්ත සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. සේවා සපයන ව්‍යාපාරයක් පුතේ 2021 ජනවාරි 1 වෙනි දින සමන්ත පටන් ගන්නවා. ජනවාරි මාසයට අදාළ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය ඇසුරෙන් පහක් දක්වා ඇත. ඉතින් ජනවාරි මාසයට අදාළ ගනුදෙනු ටික සමීකරණ ඇසුරෙන් ලියලා දීලා. ඉතින් එතන පොඩි අර අවුල් වගේක් වෙලා තිනවා. පළවෙනි ගනුදෙනුව තියෙන්නේ මුදල් වලට 60000යි ප්‍රාග්ධනට 60000යි. පොඩ්ඩක් බලන්න. ටියුට් එක පොඩ්ඩක් බලන්න. පළවෙනි ගනුදෙනුව තියෙන්නේ මුදල් වලට 60000යි ප්‍රාග්ධනට 60000යි. දෙවෙනි ගනුදෙනුව තියෙන්නේ මුදල් වලට ඍණ 2000යි බඩු තොගය ධන 3500යි නාහිමිව 1500යි. ඉතින් ඒක තියෙන්නේ දෙවෙනි ගනුදෙනුවට. දෙවෙනි ගනුදෙනුව කෙලින් තමයි තියෙන්නේ මුදල් වලට ඍණ 2000යි බඩු තොගය ධන 3500ක. පුතේ දෙවෙනි ගනුදෙනුවට බඩු තොගය අයිති නාහිමියෝ ධන 1500යි. තුන්වෙනි ගනුදෙනුව පුතේ මුදල් ඍණ 16000යි ලී බඩු 16000යි. හතරවෙනි ගනුදෙනුවත් පොඩ්ඩක් බලා ගන්න පුතේ. හතරවෙනි ගනුදෙනුව මුදල් ධන 6000යි ණය ගැතියෝ ධන 5000යි. පුතේ හතරවෙනි ගනුදෙනුවේ පුතේ මුදල් ධන 6000යි ඒ ණය ගැතියෝ 5000ත් එන්නේ හතරවෙනි ගනුදෙනුවටම තමයි ඈ. ණය ගැතියෝ 5000යි ප්‍රාග්ධනය 11000යි. හරි. ප්‍රාග්ධනය 11000යි. ඊට පස්සේ පස්වෙනි ගනුදෙනුව මුදල් ඍණ 3500යි ප්‍රාග්ධන ඍණ 3500යි. හයවෙනි ගනුදෙනුව මුදල් ඍණ 1000යි නාහිමියෝ ඍණ 1000යි. හත්වෙනි ගනුදෙනුව බඩු තොගය ඍණ 1500යි ප්‍රාග්ධන ඍණ 1500යි. එක හරි. ඊට පස්සේ පස්වෙනි ගනුදෙනුව හරි ඒකේ ගැටලුවක් නැහැ. හරි එහෙනම් අපිට කියන්නේ යටින් කියන පුතේ මෙන්න ගානේ වැදගත්ම තැන මෙතන තියෙන්නේ. ගානේ වැදගත්ම තැන මෙතන තියෙන්නේ. ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපා ඇත. ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපා ඇත. හරි මට කියන්න පුතේ සුද්ධ ලාභයට බලපාන්නේ ආදායම වියදමුයි නේද? ඔව් නේද පුතේ? සුද්ධ ලාභයට බලපාන්නේ ආදායමුයි වියදමුයි. මතකයිනේ කිව්වා අපි. සුද්ධ ලාභයට බලපාන්නේ ආදායමුයි වියදමුයි. එතකොට පුතේ ආදායමක් නම් ප්‍රාග්ධන තීරුව වැඩි වෙලා ඇති. වියදමක් නම් ප්‍රාග්ධන තීරුව අඩු වෙනවා. හැබැයි ප්‍රාග්ධනය වැඩි වෙන ඔක්කොම ආදායමුත් නෙමෙයි ප්‍රාග්ධන අඩු වෙන ඔක්කොම වියදමුත් නෙමෙයි. නමුත් ආදායමක් නම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. වියදමක් නම් ප්‍රාග්ධනය අඩු වෙනවා. දැන් අපිට කියනවා ගනුදෙනු අංක ඉතින් මේ ගානේ වැදගත්ම වාක්‍ය තියෙන එතන ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපා ඇත. ගනුදෙනු අංක 4 5 7 පමණක් සුද්ධ ලාභයට බලපා ඇත. එහෙනම් පුතේ 4 5 7 සුද්ධ ලාභයට බලපාලා. හරි. සුද්ධ ලාභයට බලපෑවනම් ඒ ටික ප්‍රාග්ධන තීරුවට බලපාලා ඇති. බලන්න ප්‍රාග්ධන තීරුවට බලපාලාද කියලා. 4 5 7 ප්‍රාග්ධන තීරුවට බලපාලාද කියලා බලන්න. ඔව්. හතරවෙනි ගනුදෙනු පුතේ ප්‍රාග්ධන තීරුව බලපාලා. ධන 11000 තියෙන එක තමයි ඒ කියන්නේ ඒක ආදායමක්. පස්වෙනි ගනුදෙනුව ප්‍රාග්ධන තීරුව ඍණ වෙලා. ඒ කියන්නේ වියදමක්. හත්වෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය අඩු වෙලා. ඒ කියන්නේ වියදමක්. හරි. ඒ කියන්නේ පුතේ සුද්ධ ලාභයට බලපාන්නේ 4 5 7 ගනුදෙනු ටික විතරයි කියලා අපිට පැහැදිලිව කියනවා. සුද්ධ ලාභයට බලපාන්නේ 4 5 7 ගනුදෙනු ටික විතරයි කියලා අපිට පැහැදිලිව කියනවා. අවශ්‍ය වන්නේ
එක් එක් ගනුදෙනුව එහි වටිනාකම සමග විස්තර කරන්න. එක් එක් ගනුදෙනුව එහි වටිනාකම සමග විස්තර කරන්න කියලා කියන්නේ. හරි. ලියන්නකෝ අභ්‍යාසංක 15 කියලා. උදේ පොතේ ලියන්න අභ්‍යාසංක 15 කියලා ලියන්නකෝ. ලියලා පටන් ගමු අපි. අභ්‍යාසංක 15 කියලා ලියලා අභ්‍යාසංක 15 කියලා ලියලා හරි අභ්‍යාසංක 15 කියලා ලියුවා නේද? ලියලා හරි එක ඒකේ අහන්නේ එක එක් ගනුදෙනුවේ වටිනාකම සමග විස්තර කරන්න. හරි. එක රෝමිලක්කා එක කියන්නේ උදේ ගනුදෙනුව විස්තර කරන්න කියනවා. අපි එක දැම්ම පළවෙනි ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුව දැන් අපි විස්තර කරලා ලියන්න ඕනේ. උදේ පළවෙනි ගනුදෙනුව අපි දැන් විස්තර කරලා ලියන්න ඕනේ. අපි ලියමු. පළවෙනි ගනුදෙනුව දැන් අපි විස්තර කරලා ලියන්න යන්නේ මේ. හරිද? බලන්න පළවෙනි ගනුදෙනුව පුතේ මුදල් 60000කින් වැඩි වෙලා බලන්නකො බලන්න. මුදල් 60000කින් වැඩි වෙලා ඔව් ප්‍රාග්ධනය 60000කින් වැඩි වෙලා. ඉතින් පළවෙනි ගනුදෙනුව මුදල් 60000කින් වැඩි වෙලා ප්‍රාග්ධනය 60000කින් වැඩි වෙලා. උදේ මුදල් 60000ක් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා. ඉතින් ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? දෙකක් බලපානව නේද? මට කියන්න ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක. ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක කියන්න. කොළමයිනේ. ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක කියන්න ළමයිනේ. ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක කියන්න පුතේ. ආදායම් පීමයි ආදායම් හෝ ලාභයි අමතර ප්‍රාග්ධනයයි. මතකයිනේ. ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක ආදායම් හෝ ලාභයි අමතර ප්‍රාග්ධනයයි නේද? ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන්නේ. ඔය දෙකනේ. එහෙනම් මේකේ පළවෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය වැඩි වෙලා 60000කින්. එහෙනම් පුතේ ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන්නේ ප්‍රාග්ධනය යෙදවීමයි ආදායම් හෝ ලාභයි. ඕක ආදායම් හෝ ලාභයක්ද ප්‍රාග්ධනය යෙදවීමක්ද? පුතේ ප්‍රාග්ධනය වැඩි වෙලා නමුත් අපිට කියන්නේ ගනුදෙනු අංක 4-5 විතරයි ලාභයට බලපානවා කියලා කියන්නේ. එහෙනම් පුතේ ඕක ප්‍රාග්ධනය වැඩි වුණාට ඕක ආදායමක් නෙමෙයි. ඕක ව්‍යාපාරේ පටන් ගත්ත ජනවාරි 1 වෙනිදානේ පුතේ. එහෙනම් ඕක ආදායමක් නෙමෙයි කියලාත් කියන 4-5 විතරයි කියන සුද්ධ ලාභයට බලපාන්නේ. එහෙනම් මොකද්ද ඔය ගනුදෙනුව? අයිතිකරු මුදලින් රුපියල් 60000ක් ප්‍රාග්ධනීය ලෙස ව්‍යාපාරයට යෙදවීම. ඒක නේද ගනුදෙනුව? ලියන්න. අයිතිකරු පළවෙනි ගනුදෙනුව ලියන්න. අයිතිකරු මුදලින් රුපියල් 60000ක් අයිතිකරු මුදලින් රුපියල් 60000ක් ප්‍රාග්ධනීය ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් රුපියල් 60000ක් ප්‍රාග්ධනීය ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් රුපියල් 60000ක් ප්‍රාග්ධනීය ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් රුපියල් 60000ක් අයිතිකරු මුදලින් රුපියල් 60000ක් ප්‍රාග්ධනීය ලෙස යෙදවීම. නේද? අයිතිකරු මුදලින් රුපියල් 60000ක් ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. දෙවෙනි ගනුදෙනුව බලන්න පුතේ. දෙවෙනි ගනුදෙනුව. දැන් පළවෙනි ගනුදෙනුව විස්තර කරලා දෙවෙනි ගනුදෙනුව දෙක. බලන්න දෙවෙනි ගනුදෙනුව. ඉතින් බලන්න දෙවෙනි ගනුදෙනුව. හරිද? ලෑස්තිද? ඉතින් බලන්න ඔක්කොමලා දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව වෙලා තියෙන පුතේ මුදල් 2000ක් අඩු වෙලා දෙවෙනි ගනුදෙනුවේ මුදල් 2000ක් අඩු වෙලා බඩු තොගය 3000 පුතේ දෙවෙනි ගනුදෙනුවටම තමයි ඒ ටික අයිතිය පරක්කුලා කවුරු යාවනම් ඒ ටික මම කිව්වා කලින්. මුදල් 2000කින් අඩු වෙලා බඩු තොගය 3500කින් වැඩි වෙලා නාහිමියෝ
1500කින් වැඩි වෙලා. පුතේ බඩු තොගය කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක්. සේවා සපයන ව්‍යාපාරයක බඩු තොගය කියන්නේ මේ සේවා සපයන්න අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නවා. හරි. එහෙනම් පුතේ මෙයා කරලා තියෙන්නේ මොකද්ද? 3500ක බඩු තොගයක් මිලදී අරගෙන නැත්නම් සේවා සැපීමට අවශ්‍ය ද්‍රව්‍ය 3500ක අරගෙන මෙයා එවලෙම සල්ලි වලින් ගෙවලා තියෙන්නේ කීයද? 2000යි නේ. එවලෙම මුදල් වලින් 2000ක් ගෙවලා පුතේ තව නාහිමියන්ට ඉතුරු 1500 නාහිමියන්ට පස්සේ ගෙවන්න පොරොන්දු වෙලා නේද පුතේ? ඒක නේද මේ? එහෙනම් පුතේ අපිට මෙහෙම ලියත හැකි රුපියල් 3500ක බඩු තොග මිලදී ගැනීම. දැන් මෙතන බඩු තොග කියන්නේ පුතේ නැවත විකුණන්නේ මේ ගන්න සේවා සපයන ව්‍යාපාරයක් නේ. සේවා සපයන්න. ලියන්න මෙහෙම දෙක කියලා ලියලා රුපියල් 3500ක් වන්නා බඩු තොග මිලදී ගැනීම. රුපියල් 3500ක් වටනා බඩු තොග මිලදී ගැනීම. දෙක කියලා දාලා ලියන්න රුපියල් 3500ක් වටිනා බඩු තොග මිලදී ගැනීම. හරි. රුපියල් 3500ක් වන්නා බඩු තොග මිලදී ගැනීම. ඉන් රුපියල් 2000ක් රුපියල් 3500ක් වටනා බඩු තොග මිලදී ගැනීම. රුපියල් 3500ක් වටනා බඩු තොග මිලදී ගැනීම. ඉන් රුපියල් 2000ක් අත්පිට ගෙවීම හා අත්පිට ගෙවීම හා ඉතිරි රුපියල් 1500 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 1500 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 1500 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. පැහැදිලිද පුතේ? ඉතිරි රුපියල් 1500 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. හරිද? පැහැදිලිද ඔක්කොටම? ඉතිරි රුපියල් 1500 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. හරි. හරි බලමු ඊළඟ එක. ඒ බාන්ද අපි දෙවෙනි ගනුදෙනුවක තුන්වෙනි ගනුදෙනුව බලන්න. තුන්වෙනි ගනුදෙනුව. උදේ මෙතන ඉන්න කාටවත් අඟහරුවාදා උදේ ක්ලාස් නැහනේ. AT ක්ලාස් සම්මාන නැහනේ. හරි. උදේ මේ අඟහරුවාදා උදේ 8 වට ක්ලාස් එකක් තියෙනවා. උදේ ඒකට 8 වෙද්දිම සහභාගී වෙන්න. අද නතර කරන තැන ඉඳලා පුතේ තියෙනවා ක්ලාස් ඉතුරු වැටික් කරනවා. බොහෝ දුරට පුතේ ඊට පස්සේ අපිට පුළුවන් වුණොත් අඟහරුවාදා උදේම හරියක් පන්තිය කරමු. මොකද දන්නවද? දැන් ඔයගොල්ලෝ උදේ ඉකෝන් ඉඳලා පුතේ පැය දෙකක් ආයි 10 මාට accounts ඉන්න ගියාම පුතේ පොඩි එපා වීමක් තියෙනවා. අර උදෙන්ම පුතේ accounts කරා නම් අවුලක් නැහැ. ඒ නිසා එමුණොත් පුතේ අපි මට සෙන්සුරාදා වෙලා පුළුවන් පුතේ අඟහරුවාදා උදේ පුතේ මම එමුණොත් ඔයගොල්ලෝ පන්තිය ඉස්කෝලේ පටන් ගන්නකම් ගන්නම් ඈ. මට හිතෙනවා ඒක හොඳයි කියලා. නැත්නම් පුතේ උදේ ඉකෝනුත් ඉඳලා පැය දෙකක් ආයි accounts උත් ඉන්න ගියාම එපා වීමක් තියෙනවා. හරි සමහරවිට සිග්නල් නැහැ ෆෝන් එකේ බැටරි බැහැලා ඒ නිසා බලමු අපි මේ කොහොම හරි මේ අඟහරු උදේ 8 පුතේ ක්ලාස් එකක් තියෙනවා ඈට අද ආපුනේ දී ළමයි ඉන්නවා පොඩ පණිවිඩය දෙන්න. හරි තුන්වෙනි ගනුදෙනුව බලන්න. තුන්වෙනි ගනුදෙනුව මුදල් 16000කින් අඩු වෙලා තුන්වෙනි ගනුදෙනුව බලන්න මුදල් 16000කින් අඩු වෙලා ඔව් ලීබඩු 16000කින් වැඩි වෙලා. තුන්වෙනි ගනුදෙනුවේ මුදල් 16000ක් අඩු වෙලා ලීබඩු 16000ක් වැඩි වෙලා. මුදල් 16000ක් අඩු වෙලා ලීබඩු 16000ක් වැඩි වෙලා. එච්චරයි. පුතේ මුදල් ගෙවු පළියට වියදම් වෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මුදල් අඩු වෙලා වියදමක් වෙන්නම් ප්‍රාග්ධනයෙන් අඩු. ඔක අඩු වෙන්න ඕන. ඔක වියදමක් නෙමෙයි. නමුත් මුදල් 16000ක් අඩු වෙලා මොනවද වැඩි වෙලා තියෙන්නේ පුතේ? 16000ක ලීබඩු නේද වැඩි වෙලා තියෙන්නේ? මුදල් 16000ක් අඩු වෙලා 16000ක ලීබඩු වැඩි වෙලා. මොකද්ද ගනුදෙනුව? අත්පිට මුදලට ලීබඩු මිලදී ගැනීම රුපියල් 16000යි. ලියන්න.
ලියන්න පුතේ 3 කියලා දාලා අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. 3 කියලා දාලා ලියන්න අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. හරි? අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. ඉවනේ පුතේ එහෙම. අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. හරි? අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. හොඳටම තේරුණානේ පුතේ ඒක නේද? හරි. අත්පිට මුදල ලී බඩු මිලදී ගැනීම රුපියල් 16000යි. පාන ඊළඟ ගනුදෙනුව. ඉතින් අපි ඉවර කරේ 3 වෙනි ගනුදෙනුවනේ. 4 වෙනි ගනුදෙනුව. පුතේ 4 වෙනි ගනුදෙනුව විශේෂයි. ඇයි ඒ? 4 වෙනි ගනුදෙනුව විශේෂයි. අපිට කියනවා ගනුදෙනුව අංක 4 5 7 පමණ සුද්ධ ලාභයට බලපෑ ඇත. සුද්ධ ලාභයට බලපාන නම් පුතේ ප්‍රාග්ධන තීරුවට බලපාලා ඇති. බලන්න ඒක ප්‍රාග්ධන තීරුවට බලපාලාද කියලා? ඔව්. පුතේ ඒ 4 වෙනි ගනුදෙනුව කෙලින් තමයි මුදල් වල 6000යි, ණය ගැතිව 5000යි, ප්‍රාග්ධන 11000යි. පුතේ 4 වෙනි ගනුදෙනුව ප්‍රාග්ධන 11000කින් වැඩි වෙලා. ඒ කියන්නේ ආදායමක්. ආදායමක්. ඇයි? 4 වෙනි ගනුදෙනුව ලාභයට බලපානවා ප්‍රාග්ධනය වැඩි වෙලා. ඒක ආදායමක්. හැබැයි පුතේ මේ ආදායමෙන් සල්ලි වලම හම්බෙලා තියෙන අපිට 6000යි. ණය ගැතිව පුතේ 5000ක් පස්සේ දෙන්නම් කියලා. එහෙමනේ. පුතේ අපි 11000ක සේවාවක් සපයලා. නමුත් උතන තියෙන අවුල ඔය 11000 සේවා සපයද්දි කීයක ද්‍රව්‍ය පාවිච්චි කරාද කියලා අපිට කිව්වේ නෑ. අර හිරුනිකාක් ගානෙම අපිට කිව්වනේ. 11000ක් පුතේ මෙතන සේවා සැපෙව්වා. නමුත් කීයක ද්‍රව්‍ය පාවිච්චි කරාද කියලා ඒවල කිව්වේ නෑ. පස්සේ කියයි. කොහොම හරි පුතේ මේක ප්‍රාග්ධන 11000කින් වැඩි වෙලා මුදල් 6000කින් වැඩි වෙලා ණය ගැතිව 5000කින් වැඩි වෙලා නේද? අපිට ලියත හැකි කොහමද? සේවා සැපීමෙන් ඉපෙව් ආදායම නැත්තම් අත්පිට විකුණුම් කියලා කියන්නත් පුළුවන් පුතේ. විකුණුම් කියලා කියන්නත් පුළුවන්. නැත්තම් විකුණුම් ආදායම් රුපියල් 11000යි, ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉතිරි 5000 ණය ගැතිව පසුව ගෙවීමට පොරොන්දු වීම. ලියන්න විකුණුම් වරහන් තුල ලියන්න සේවා ආදායම්. විකුණුම් වරහන් තුල ලියන්න සේවා ආදායම රුපියල් 11000කි. රුපියල් 11000කි. රුපියල් 11000කි. in රුපියල් 6000ක් අත්පිට ලැබීම. ඒක චුට්ටක් ආයෙත් කියන්න. හරි. පුතේ එතන 4 වෙනි ගණුදිනුව පොඩ්ඩක් අහගෙන ඉන්න ආයෙසරයක්. 4 වෙනි ගණුදිනුවේ පුතේ ප්‍රාග්ධන 11000කින් වැඩි වෙලා නේද? ඔව්. පුතේ 4 වෙනි ගණුදිනුවේ ප්‍රාග්ධන 11000කින් වැඩි වෙලා. ඒක තේරුණා නේද? පුතේ 11000කින් ප්‍රාග්ධනය වැඩි වෙලා නම් පුතේ ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙකයි ප්‍රාග්ධනය දෙවීමයි ආදායමුයි. ඕකේ 4 වෙනි ගණුදිනුව නෝය අපිට යට කියනවා ගණුදිනුව අංක 4 5 පමණ සුද්ධ ලාභයට බලපෑ ඇත. එහෙනම් ඔය අංක 4 සුද්ධ ලාභයට බලපානවා. එහෙනම් 11000 ආදායමක්. පැහැදිලි නේද? ආදායම 11000යි. එහෙම නැත්නම් විකුණුම් 11000යි. ඔතන තියෙන අවුල තියෙන්නේ පුතේ අර 11000ක සේවාව සපයද්දි කීයක බඩු තොග පාවිච්චි කරාද කියලා දීලා නැහැ. ඒක පස්සේ දෙයි අපිට. එහෙනම් 11000ක පුතේ ආදායමක් ලැබෙලා එකෙන් අත්පිට ලැබිලා තියෙනවා 6000ක්. තව ණය ගැතිව කීයක් දෙන්න තියෙනවද පුතේ පස්සේ? 11000න් පුතේ එවලෙම සල්ලි 6000ක් ලැබෙනවා. තව 5000ක් ණය ගැතිව වැඩි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ණය ගැතිව අපිට පස්සේ 5000ක් දෙන්න ඕනේ නේද? පැහැදිලිද පුතේ? එහෙනම් අපි ඔක ලියමු. සේවා ආදායම් කියන්න පුළුවන්, විකුණුම් කියන්න පුළුවන්. ලියන්න විකුණුම් ආදායම නැත්තම් සේවා ආදායම රුපියල් 11000යි. විකුණුම් එහෙම නැත්තම් විකුණුම් ආදායම වරහන් ඇතුලේ සේවා ආදායම රුපියල් 11000යි. ඉන් රුපියල් 6000ක්
අත්පිට ලැබීම හා එවලෙන් පුතේ හම්බ වෙනවා. ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉතින් මුළු ආදායම 11000න් එවලෙම සල්ලි හම්බෙලා තියෙන 6000යිනේ. එහෙනම් තව 5000ක් එන්න තියෙනවනේ. ඉන් රුපියල් 6000ක් අත්පිට ලැබීම හා ඉතිරි රුපියල් 5000 ණය ගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 5000 ණය ගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 5000 ණය ගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. පැහැදිලිද පුතේ? දෙක ගැටලු තියෙනවා නම් අහන්න. හරි තේරුණානේ පුතේ ඔක්කොම මේක? හරි පුතේ මම පොඩ්ඩක් ප්‍රශ්න වගේක් අහනවා මට ඔයගොල්ලෝ උත්තර දෙන්න මම නමින් අහුවාම මට පොඩ්ඩක් කියන්න. එහෙනම් එන්න දැන් ආයි පාඩමට. එන්නකෝ පාඩමට පුතේ ආයි සැරයක්. එන්න පුතේ ආයි සැරයක් පාඩමට. දැන් අපි කී හිටියේ 4 වෙනි ගණිතය ඉවර කරේ 5 වෙනි ගණිතය බලන්න. පුතේ 5 වෙනි ගණිතය බලන්න. 5 වෙනි ගණිතය බලන්න ඔක්කොමලා. මුදල් 3500කින් අඩු වෙලා ප්‍රාග්ධනය 3500කින් අඩු වෙලා. පුතේ ඕක මොකක්ද අපිට? මුදල් 3500කින් අඩු වෙලා ප්‍රාග්ධනය 3500 ලෝක වියදමක්ද? කතා කරලා උත්තර දෙන්න පුතේ. ඕක වියදමක්ද? පුතේ මුදල් 3500කින් අඩු වෙලා ප්‍රාග්ධනය 3500කින් අඩු වෙලා නේද? ඕක වියදමක්ද? කියන්නකෝ. මුදල් 3500කින් අඩු වෙලා ප්‍රාග්ධනය 3500කින් අඩු වෙලා. පුතේ ඕක වියදමක්ද කියලා මං ඇහුවේ. ඔව් වියදමක් තමයි. ඇයි වියදමක් තමයි කියලා කියන්නේ ප්‍රාග්ධනය අඩු අපිට කියනවනේ පුතේ ගණදෙනු අංක 4 5 7 පමණ සුද්ධ ලාභයට බලපෑත කියලා නේද? නෑ පුතේ ගැන්ලි නෙමෙයි පුතේ. ගණදෙනු අංක 4 5 7 සුද්ධ ලාභයට බලපාලයි කියනවනේ දරංජය. ඒතකොට ඒක ගැන්ලි වෙන්නේ නෑ. ඇයි? ඒක සුද්ධ ගණදෙනු අංක 5නේ සුද්ධ ලාභයට බලපාලා. ඒතකොට හිමිකම් අඩු වෙලා. ඒ කියන්නේ ඒක වියදමක්. හැබැයි වියදමක් උනේ මුදල් අඩු වෙච්ච නිසා නෙමෙයි. ප්‍රාග්ධනයෙන් අඩු වෙච්ච නිසා. එතකොට පුතේ මුදල් 3500ක් අඩු වෙලා ප්‍රාග්ධනයනොත් අඩු වෙලා. ප්‍රාග්ධනයෙන් අඩු වුණාම පුතේ ගණදෙනු අංක 4 5 7 පමණ සුද්ධ ලාභයට බලපෑත. ඒ කියන්නේ ගණදෙනු අංක 5නේ ඔය. ඒක ලාභයට බලපාලා. ඒ කියන්නේ ඔක වියදමක්. පැහැදිලිද පුතේ? ඒක වියදමක්. එහෙනම් මොකද්ද පුතේ කරන්න ඕනේ ඔක අපි? වියදමක්. එහෙනම් වියදමේ නමක් දීලා නැහැ අපිට. පුතේ වියදමක නමක් දුන්න නැත්නම් එතන ලියන්න මෙහෙයුම් වියදම් කියලා. ලියන්න පස්වෙනි ගණදෙනුව අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. ලියන්න පුතේ අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. හරි? අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. පස්වෙනි ගණන් වල ලිව්වා අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. හරිනේ? අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 3500යි. හරි. පුතේ අපි ඉවර කරේ පස්වෙනි ගණදෙනුව. බලන්න 6 වෙනි ගණදෙනුව. පුතේ ඔක්කොලා බලන්න 6 වෙනි ගණදෙනුව. 6 වෙනි ගණදෙනුවේ මුදල් 1000ක් අඩු වෙලා 6 වෙනි ගණදෙනුවේ මුදල් 1000ක් අඩු වෙලා නාහිමියෝ 1000ක් අඩු වෙලා. හරි. මුදල් 1000ක් අඩු වෙලා නේද? ඔව්. මට කියන්න ඕක වියදමක්ද නැද්ද? පුතේ 6 වෙනි ගණදෙනුවේ මුදල් 1000ක් අඩු වෙලා නේද? ඔව්. නාහිමියොත් අඩු වෙලා ඕක වියදමක්ද නැද්ද? දෙක කියන්නකෝ. නැත්නම් මට මැසේජ් එකක් දාන්න නැත්නම් කතා කරලා කියන්න. 6 වෙනි ගණදෙනුව වියදමක්ද නැද්ද? පුතේ එක්ක මට ඕද නැද්ද කියලා විතරනේ. වියදමක් නෙමෙයි ධනංජය කියනවා වියදමක් නෙමෙලු. තව
තාම එක ළමයා උත්තර දුන්නේ. නුවන්දි වියදමන් නෙමෙලු. හොඳයි. තව ළමයි දෙන්නයි උත්තර දුන්නේ. ළමයි දෙන්නයි පුතේ තාම මට උත්තර දුන්නේ. තව කවුද පුතේ? ළමයි දෙන්නෙක් කියනවා වියදමන් නෙමෙලු. පුතේ මුදල් ගෙවලානේ. මුදල් ගෙවුවාම වියදම් නෙමෙද? පුතේ මුදල් ගෙවලා නේද? මුදල් ගෙවුවාම වියදම් නෙමෙද? පුතේ මුදල් ගෙවූ ඔව් පුතේ හරි සුරි. මුදල් ගෙවූ පළියට වියදමක් වෙන්නේ නැහැ. මුදල් ගෙවීම පුතේ අපි මාත් accounts ඉගෙන ගන්න කලින් මාත් හිතා හිටියේ පුතේ මුදල් ගෙවුවාම මේව වියදම් කියලා පාඩු කියලා නෑ. මුදල් ගෙවූ පළියට පුතේ පාඩුවක් වෙන්නේ අපි මුදල් ගෙවලා ඒ සමාන වෙනවත්කමක් ගේනවා වෙන්න පුළුවන්. මුදල් ගෙවලා වක්කීමක් බේරනවා වෙන්න පුළුවන්. මුදල් ගෙවන පුතේ හැම එකක්ම වියදමක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඒ නිසා පුතේ මුදල් ගෙවූ පළියට ඒක වියදමක් නෙමෙයි. වියදමක් නම් ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕනේ. එතකොට ඕක 1000 මුදල් වලින් අඩු වුණාට පුතේ ප්‍රාග්ධනයෙන් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ ඕක වියදමක් නෙමෙයි. නාහිමියන්ගෙන් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ මොකද්ද ඔය ගනුදෙනුව 6 වෙනි ගනුදෙනුව? නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. ලියන්න 6 වෙනි ගනුදෙනුව පුතේ නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. ලියන්න 6 වෙනි ගනුදෙනුව නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. ඉවනේ දෙහෙම. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. හරිද පුතේ? ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. එම ලියන්න. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. හොඳටම පැහැදිලි පුතේ ඒක ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. හරි. ඊළඟ එකට එමු අපි. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. හරි. පුතේ පස්වෙනි ගණදෙනුව අපි ඉවර 6 වෙනි ඉවර කරේ 7. පුතේ බලන්න 7 වෙනි ගණදෙනුව ඔක්කොමලා 7 වෙනි ගණදෙනුව බලන්න. බඩු තොගේ 1500ක් අඩු වෙලා. බඩු තොගේ කියන්නේ පුතේ මේ සේවා සපයන්න උවමනා කරන ද්‍රව්‍යනේ. වාහන සර්විස් කරන තැන ගණන් පුතේ වාහන සර්විස් කරන්න ඕනේ තෙල් ಜಾති, සබන් ಜಾති ඒවනේ. ඒතර වෛද්‍ය මධ්‍යස්ථානයක නම් වෛද්‍යවරයා පුතේ රෝගීන්ට ප්‍රතිකාර කරද්දී පාවිච්චි කරන බෙහෙත් බොන්න දෙන බෙහෙත් ඒවා. තුවාල දානවා නම් තුවාල වලට දාන බෙහෙත් තරම් මනම් ඒ වගේනේ ඔය. හරි. බඩු තොගේ 1500න් අඩු වෙලා ප්‍රාග්ධනයේ 1500න් අඩු වෙලා. පුතේ ප්‍රාග්ධනයේ අඩු වෙන හේතු කීයක් බලපානවද? දෙකයි. වියදනුයි ගැන්ලි. ඕක වියදමක්ද ගැන්ලිද? කියන්න. පුතේ ඕක වියදමක්ද ගැන්ලිද? කියන්නකෝ. ඕක වියදමක්ද ගැන්ලිද? වියදමක්. ඕක පුතේ කියන්න. වියදම. වියදමක්. ඇයි කොහොමද පුතේ වියදමක් කියලා කියන්නේ අපි? ගැන්ලි වුණාමත් නිකම්ම අඩු වෙනවනේ. ප්‍රාග්ධනය අඩු වෙනවනේ ගැන්ලි වුණාමත්. දැන් ඕක පුතේ ඔයා කොහොමද එකපාරටම වියදමක් කියලා කියන්න පුළුවන්? ඔව් වියදමක් තමයි. හරි. වියදමක් කියලා කියන්නේ කොහොමද පුතේ? ප්‍රශ්නේ දීලා තියෙනවා. ප්‍රශ්නේ දීලා දින පුතේ ගනුදෙනු අංක 4 5 7 පමණ සුද්ධලාවේට බලපෑව. ගනුදෙනු අංක 7 නේද පුතේ? ඔය ගනුදෙනු අංක 7 වියදමක් කියලා අපිට කියනවා එයාට. එහෙනම් පුතේ මොකද්ද ওই වියදම? අර සේවා සපයද්දී පාවිච්චි කරපු ද්‍රව්‍ය වල පිරිවැය. විකුණුම් පිරිවැය 1500යි. එහෙම නැත්නම් සේවා සපීමේදී පාවිච්චි කර ද්‍රව්‍ය වල පිරිවැය 1500යි. දෙවි විදිහටම කියන්න පුළුවන්. විකුණුම් පිරිවැය අපි උඩ විකුණුම් කියලා ලිව්වේ. ඒකට පුතේ ඒ සේවා සපයන්න භාවිතා කළ ද්‍රව්‍ය ඔය 1500. විකුණුම් එහෙම නැත්නම් සේවා සපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය 1500යි. පුතේ කවුරු හරි ඔකට කියයි තොගේ නැතිවීම, තොග සොරකම් කිරීම ඒවත් හරි. ඇයි තොගේ අඩු වෙලා ඒක පාඩුවක් විදියට දාලානේ. නමුත් පුතේ අර උඩ සේවාවක් සපයලා අපි 11000ක ආදායමක් ගත්තනේ විකුණුම් කරලා. එහෙනම් ඒකට පාවිච්චි කරපු ද්‍රව්‍ය ටික අපිට එවලෙම දුන්නේ නැත්නම් යට දෙන්න එපා. ඒක තමයි ඔය. ලියන්න මෙහෙම. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එහෙම නැත්නම් වරහන් ඇතුළේ ලියන්න සේවා සපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය. විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය එහෙම නැත්නම් වරහන් ඇතුළේ ලියා ගන්න සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය.
විකුණුම් පිරිවැය එහෙම නැත්නම් සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 1500යි. විකුණුම් පිරිවැය ඔක තමයි ඈ. අර 11000ක පුතේ සේවා සපයද්දී 1500 ද්‍රව්‍ය තමයි භාවිතා කරේ. විකුණුම් පිරිවැය එහෙම නැත්නම් වරණ තුලේ සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 1500යි. හරි. 8 වෙනි ගනුදෙනුව මුදල් අඩු වෙලා 5000කින් ප්‍රාග්ධනය 5000කින් අඩු වෙලා. පුතේ 8 වෙනි ගනුදෙනුවේ මුදල් 5000කින් අඩු වෙලා ප්‍රාග්ධනය 5000කින් අඩු වෙලා. මට කියන්න ඕක වියදමක්ද නැද්ද? මුදලුත් අඩු වෙලා ප්‍රාග්ධනයත් අඩු වෙලා. ඕක වියදමක්ද නැද්ද? කියන්න පුතේ. ඕක වියදමක්ද නැද්ද? මුදල් අඩු වෙලා ප්‍රාග්ධනයත් අඩු වෙලා වියදමක් නොවන්දි වියදමක් කියලා දාලා තියෙනවා. එක ළමයෙක් වියදමක් නෙමෙයි කියලා කිව්වා. තව පුතේ ඕක ප්‍රාග්ධනය අඩු වෙච්ච පරිදි වියදම් කියන්න බෑ. ප්‍රාග්ධනය අඩු වෙන මේ දෙකම මත වියදනුයි ගැන්ලි. නමුත් ඕක වියදමක්ද ගැන්ලිද කියලා හොයන්න පුතේ යට විස්තර උමනා වෙනවා. පුතේ යට විස්තර වල 8 වෙනි එක ලාභයට බලපානවායි කියලා නෑ නේද? පුතේ ප්‍රාග්ධනය අඩු වුණාට 8 වෙනි එක ලාභයට බලපාන්නේ නැහැ කියන්නේ වියදමක් නෙමෙයි. මුදල් ගෙවු පළියට වියදම් වෙන්නේ නැහැ. ඔය පුතේ ඔක ගැන්ලි. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනට රුපියල් 8000ක් ගෙදර අරන් ගිහිල්ලා. හරිද? අගනිමු. එතකොට ඒක හරි නේද? ඒක මොකද අපි ලිව්වේ නෑනේ. පුතේ මුදල් 5000කින් අඩු වෙලා ප්‍රාග්ධනය 5000න් අඩු වුණාට ඔක වියදමක් නෙමෙයි. ඇයි? ලාභයට බලපාන්නේ නැහැ කියලා අපිට කියනවනේ ඔක. එහෙනම් පුතේ ඔක මොකද්ද? මුදල් ගැන්ලි අයිතිකාරය පෞද්ගලික ප්‍රයෝජන සල්ලි අරන් ගිහලා නේද? ලියන්න මුදල් ගැන්ලි රුපියල් 5000යි. ලියන්න 8 වෙනි ගනුදෙනුව මුදල් ගැන්ලි රුපියල් 5000යි. අටවෙනි ගනුදෙනුව ලියන්න මුදල් ගැන්ලි රුපියල් 5000යි. මුදල් ගැන්ලි රුපියල් 5000යි. මුදල් ගැනිලි රුපියල් 5000යි. මුදල් ගැන්ලි රුපියල් 5000යි. මුදල් ගැන්ලි රුපියල් 5000යි. මුදල් ගැන්ලි රුපියල් 5000යි. හරි ගනුදෙනු ටික අපි විස්තර කරා. ගනුදෙනු ටික අපි විස්තර කරා. ඊට පස්සේ අපෙන් අහනවා ජනවාරි මාසදා සුද්ධ ලාභය ගණනය කරන්න. ජනවාරි මාස සුද්ධ ලාභය ගණනය කරන්න කියලා විතරයි තියෙන්නේ. වරණ තුල ලියා ගන්න ජනවාරි මාසදා ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න කියලා. වරණ තුල ලියා ගන්න ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න. ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න කියලා ලියා ගන්න වරණ තුලේ. හරි. එහෙනම් පුතේ අපි දැන් හදන්න ඕනේ ජනවාරි මාසෙට ආදායම් ප්‍රකාශය. හරි. ගොඩාක් පල්ලෙහාට ඕනේ නැහැ පුතේ. ඕකේ ආදායම් 1යි වියදම් 1යි වගේනේ තියෙන්නේ. වියදම් 2යිනේ තියෙන්නේ. හරි. ඒ නිසා නම ලියන්න සමන්ත සේවා ව්‍යාපාරය සමන්ත සේවා ව්‍යාපාරය සමන්ත සේවා ව්‍යාපාරය 2021 ජනවාරි මාසය සඳහා 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය සමන්ත සේවා ව්‍යාපාරය 2021 ජනවාරි මාසයේ සඳහා ආදායම් ප්‍රකාශය සමන්ත සේවා ව්‍යාපාරය 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියලා හරි
මෙහෙම පුතේ එක තීරුවක් ඇති ඔකට. ඔය ආදායම් ප්‍රකාශයේ එක තීරුවක් ඇති තීරු දෙයක් ඕනේ නැහැ පුතේ. එක තීරුවක් ඇති ඔය ගානට. ඔය ගානට එක තීරුවක් ඇති තීරු දෙයක් ඕනේ නැහැ. හරි. පුතේ ප්‍රාග්ධන තීරුවෙන් අපි ගනිද්දී 4 5 7 විතරයි ගන්න පුතේ. ලකුණු කරගන්න පුතේ ප්‍රාග්ධන තීරුව ගාව 4 5 7 ගනුදෙනු වලට ලකුණු තුනක් දාගන්න. ලාභයට බලපාන්නේ 4 5 7 විතරයි. හරි පුතේ. 4 වෙනි ගනුදෙනුව ධන 11000යි. එතකොට 5 වෙනි ගනුදෙනුව ඍණ 3500යි. 7 වෙනි ගනුදෙනුව ඍණ 1500යි. එතකොට පුතේ 11000 ආදායමක්. 5 වෙනි ගනුදෙනුවයි 7 වෙනි ගනුදෙනුවයි වියදම් ඍණනේ. පුතේ 11000ට කියන්න පුළුවන් විකුණුම්. හරි. එහෙනම් එක ආදායමයි විකුණුම්. එක ලියන්න විකුණුම් 11000යි. හරිද? අපි ඉස්සර සේවා ආදායම් කියලා ලිව්වේ. දැන් කෙලින්ම විකුණුම් කියලා ලියන්නේ. විකුණුම් 11000යි. එකෙන් අඩු කරන්න පුතේ විකුණුම් පිරිවැය. ඒ විකුණුම් බඩු වල පිරිවැය. එහෙනම් පුතේ විකුණුම් පිරිවැය තියෙන්නේ ඒ සේවා සපයන්න භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය තියෙන්නේ පුතේ 7 වෙනි ගනුදෙනුවනේ තොගෙන් අඩු වෙලා ප්‍රාග්ධනයෙන් අඩු උනේ. ඔව්. ඒකට අරක මුදල් වල ඉන්නේ පුතේ එහෙනම් තොගෙන් අඩු වෙච්ච එක තමයි විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය කියලා ගන්න අපිට 1500. විකුණුම් ඍණ විකුණුම් පිරිවැය 1500 වරහන් කළා දාන්න. විකුණුම් පිරිවැය 1500 වරහන් කළා දාන්න. එතකොට 11000න් 1500 ගියහම අපිට එනවා 0.0යි 0.0යි 10න් 5 5යි. එතකොට 10න් එකක් 9 9500යි. ඒ 9500 අපි කියන්නේ දල ලාභය. ඒ 9500 අපි කියන්නේ දල ලාභය. දල ලාභය 9500යි. හරිද? දල ලාභය 9500යි. දල ලාභය 9500යි. හරිද? දල ලාභය 9500යි. හරි. ඉතින් ඒකට වෙනත් ආදායම් මුකුත් එකතු වෙන්න දෙයක් නැහැ. එකම එක වියදමයි තියෙන්නේ. අනෙකුත් වියදම් කියලා මාතෘකාවල් ලියලා අනෙකුත් වියදම් කියලා මාතෘකාවල් ලියලා තේ තව එක වියදමයි නේ තියෙන්නේ. ඒ ගනුදෙනු අංක කීයද? ගනුදෙනු අංක 5 තියෙන 3500 නේද? ඉතින් ගනුදෙනු අංක 4 තමයි මේ 11000. ගනුදෙනු අංක 7 තමයි මේ විකුණුම් පිරිවැය කියලා 1500 ලිව්වේ. තව බලපාන්නේ ගනුදෙනු අංක 5 නේ. ඒක මුදලින් අඩු වෙලා ප්‍රාග්ධනයෙන් අඩු වෙච්ච එකනේ. ඒක මෙහෙයුම් වියදමනේ. ඒකට අපි ලිව්වේ මෙහෙයුම් වියදම. කියන්නේ මෙහෙයුම් වියදම් මෙහෙයුම් වියදම් කීයද? 1500යි. දාන්න මේ 9500 කෙලින් මෙහෙයුම් වියදම් 1500යි. සර් 3500 නෙවෙයිද? 3500 නේ. ඉතින් මෙහෙම වියදම් 3500යි. මෙහෙම වියදම් 3500 වරහන් කරන්න. මෙහෙම වියදම් 3500යි. එතකොට 0.0යි 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 හරි 8න් 9න් 3ක් 6යි. ඒකට තමයි සුද්ධ ලාභය කියලා කියන්නේ. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් ඒක සුද්ධ ආදායම. හරි? සුද්ධ ලාභය එහෙම නැත්නම් ඒකට අපි කියන්නේ සුද්ධ
ආදායම. හරි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම. හරි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ආදායම. සුද්ධ ආදායම. හරි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 6000යි. උදරම් පැහැදිලි නේද ඒක නේද? සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 6000යි. හරි? උදරම් තේරුණාද ඒක? දැන් මේ පොඩි ප්‍රශ්නයක් මම අහනවා 3 ජනවාරි මාසයේ අවසානයේ සුද්ධ වත්කම් වල වැඩිවීම. ජනවාරි මාසයේ අවසානයේ සුද්ධ වත්කම් කියන්නේ හිමිකම්. හරි? සුද්ධ වත්කම් කියන්නේ හිමිකම් වලට කියන තවත් නමක් නේද? සුද්ධ වත්කම් කියලා කියන්නේ පුතේ හිමිකම් වලට කියන තවත් නමක්. ලියා ගන්න ඕන සුද්ධ වත්කම් ගාව හිමිකම් කියලා. සුද්ධ වත්කම් ගාව ලියා ගන්න වරණ තුල හිමිකම් කියලා. ඒ කියන්නේ පුතේ සුද්ධ වත්කම් කියන්නේ සුද්ධ වත්කම් කියන්නේ හිමිකම් වලට කියන තවත් නමක් ඈ. ඒ කියන්නේ වත්කම් වලින් වක්කීම් අඩු කරාම එන්නේ හිමිකම්නේ. වත්කම් වලින් වක්කීම් අඩු කරාම එන්නේ හිමිකම්. ඒ නිසා සුද්ධ වත්කම් කිව්වත් එකයි හිමිකම් කිව්වත් එකයි. හරි? සුද්ධ වත්කම් කිව්වත් එකයි හිමිකම් කිව්වත් එකයි. ඒ නිසා පුතේ ව්‍යාපාරයක සුද්ධ වත්කම් කියන්නේ හිමිකම් කියන්නේ එකම වචනෙට. එන අහන ප්‍රශ්නේ ජනවාරි මාසයේ අවසානයේ ව්‍යාපාරයේ සුද්ධ වත්කම් වල වැඩිවීම කොපමණද කියලා අහනවා. හිමිකම් වල වැඩිවීම. පුතේ මට උත්තර දෙන්න. ලාභ කීයද? ලාභය 6000යි. ලාභය අයිතිකාරයන් නේද අයිති? පුතේ ලාභය අයිතිකාරයන් නේද අයිති? එහෙනම් හිමිකම් 6000කින් වැඩි වෙනව නේද? මේ ලාභය පුතේ 6000යිනේ. මේ 6000ම හිමිකම් තීරුවේ තියෙන මේ 11000යි මේ ඍණ 3500 ඍණ 1500 හිමිකම් තීරුවේ දැම්මනේ. එතකොට මේ ලාභ 6000 නිසා හිමිකම් වැඩි වෙනවා. මම අහන ප්‍රශ්නේ මේ මාසේ හිමිකම ඔය 6000ෙන්ම වැඩි වෙනවද? මේ මාසේ හිමිකම ඔය 6000ෙන්ම වැඩි වෙනවද? උත්තර දෙන්න පුතේ. අයිතිකාරයා අර 60000ට අමතරව ගෙදරින් මුකුත් ගෙනාවේ නැහැ. ඒක අදාළ නැහැ. අයිතිකාරයා 60000ට අමතරව පුතේ ගෙදරින් මුකුත් ගෙනාවේ නැහැ. එහෙනම් ආරම්භක ප්‍රාග්ධනය 60000යි. හරි? ලාභේ 6000යි. ඒක අයිතිකාරයට අයිති. නමුත් මම අහන ප්‍රශ්නේ මේ මාසය ඇතුළත හිමිකම 6000කින්ම වැඩි වෙනවද? කියන්න පුතේ මට උත්තරේ. හිමිකම 6000කින්ම වැඩි වෙනවද? කියන්න පුතේ. නෑ සර්. නෑ. ධනංජය කියනවා ඔව්. අපිට ළමයේ උත්තර දුන්න නෑ කියලා. හරි නෑ කියලා ළමයේ බුද්ධ අප්පුතේ මට පැහැදිලි කරන්න. ඇයි නැත්තේ කියලා පුළුවන් නේ පැහැදිලි කරන්න චුට්ටක් කියන්න. ඇයි නැත්තේ පුතේ? අයිතිකරුගේ මේ පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 5000ක් ගත්තානේ. එතකොට ඒකටම හරි පුතේ. ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. දේ ලාභ 6000ක් ලැබුවට අයිතිකාරයා මේ 6000න් කීයක් ගෙදර රන් ගියාද? 5000ක් ගෙදර රන් ගියා. ගැන්ලි 5000ක් තිබ්බනේ පුතේ. අයිතිකාරයා මේකෙන් 5000ක් ගෙදර රන් ගියා කියලා පුතේ ඔක්කොම පැහැදිලි නේද? එහෙනම් ලාභේ 6000ක් තිබ්බට පුතේ මේකෙන් අයිතිකාරයා 5000ක් ගෙදර රන් ගියා. එහෙනම් මට කියන්න මාසයේ අවසානයේ සුද්ධවත්කම වල වැඩි වීම කීයද පුතේ කියන්නේ? හිමිකම 6000කින්ද වැඩි වෙන්නේ නැහැ. කීයකින්ද වැඩි වෙන්නේ කියලා කියන්න පුතේ. මේ 6000න් අයිතිකාරයා 5000 ගෙදර රන් ගියා. කීයද පුතේ වැඩි වෙන උත්තර දෙන්න? 1000කින්. 1000කින්. හොඳටම හොඳයි පුතේ. ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ. අනිත් ළමයිටත් පැහැදිලිද පුතේ? එහෙනම් ලියන්න ජනවාරි මාසයේ අවසානයේ සුද්ධවත්කම් වල වැඩිවීම කොපමණද කියලා අහනවා. රුපියල් 1000යි. ලියන්න සුද්ධවත්කම් වල වැඩිවීම සමානයි සුද්ධ වත්කම් වල වැඩිවීම. සුද්ධ වත්කම් කියන්නේ හිමිකම් වලට කියන තවත් නමක් ඈ. සුද්ධ වත්කම් වල වැඩිවීම සමානයි සුද්ධ වත්කම් කියුවොත් හිමිකම් වලට ඈ. සුද්ධ වත්කම් වල වැඩිවීම සමානයි ලාභය ඍණ ගැන්ලි මේ ගන්න. ලාභෙන් ගැන්ලි ටික අඩු කරන්න. ලාභෙන් ගැන්ලි ටික අඩු කරන්න. හරි?
ලාභය 6000යි. ඒකෙන් අයිතිකාරය 5000ක් අරන් ගියා. එහෙනම් සුද්ධවත්කම් වල වැඩිවීම 1000යි. සුද්ධවත්කම් වල වැඩිවීම 1000යි. සුද්ධවත්කම් වල වැඩිවීම 1000යි. හරි. මට තව උත්තර ඕනේ. පුතේ එහෙනම් මට කියන්න මේ අවුරුද්දේ ලාභය 6000යි නේද? අයිතිකාරයාට ඕන්නම් කීයක් ගෙදර අරන් යන්න තිබ්බද? අයිතිකාරයාට ඕන්නම් පුතේ කීයක්ම ගෙදර අරන් යන්න තිබ්බද? උත්තර දෙන්න මට. 6000ම අරන් යන්න තිබ්බා. පැහැදිලිද පුතේ කියපු දේ? ඒ කියන්නේ පුතේ ගැනිලි කියන්නේ ඇත්තටම දැන් මෙච්චර කල් ඔයගොල්ලෝ ගැනිලි කියලා හිතාගෙන හිටියේ මේ දාපු ප්‍රාග්ධනයේ ගෙදර අරන් යනවායි කියලානේ ඔයගොල්ලෝ හිතාගෙන හිටියේ. ගැන්ලි කියන්නේ නෑ පුතේ. ගැන්ලි කියන්නේ ඇත්තටම උපයපු ලාභ ආපහු ගෙදර අරන් යන එක. පැහැදිලිද? උපයපු ලාභ ගෙදර අරන් යන එක. දැන් ඔයා බිස්නස් එකක් කරා නම් ඔයාගේ ලාභ ටික ඔයාලට ගෙදර අරන් යන්න පුළුවන්. ලාභේ 6000යි. ඔයා හැබැයි අරන් ගිහලා තියෙන්නේ 5000යි මේ ව්‍යාපාරේ. තව 1000ක් වඩා අරන් යන්න තියෙනවා. අරන් ගිහලා නෑ ඒක පස්සේ අරයි යයි. ඒ කියන්නේ පුතේ අපිට කියන්න පුළුවන් ද ගැන්ලි කරන්න එපා කියලා අයිතිකාරයෙකුට? බෑ. එහෙම නීති දාන්න බෑ. අයිතිකාරයට පුතේ ඔන්ලායින් ගැන්ලි කරන්න පුළුවන්. ගැන්ලි කියලා අරන් යන්නේ ලාභ. මෙයා පුතේ මෙයාගේ ලාභයෙන් අරන් ගියේ කීයද? 5000යි. ලාභය 6000න් අරන් ගියේ 5000යි. එයා ව්‍යාපාර රැඳෙන්න ඇරිය 1000ක්. පැහැදිලි නේ? හරි. පුතේ මට ටක් ගාලා උත්තරේ ඕනේ. ටක් ගාලා උත්තරේ ඕනේ. මම උදව් කරලා මම අහන පරක්කුවට මට උත්තරේ ඕනේ. ලෑස්ති වෙන්න. හරි. පුතේ ආරම්භක ප්‍රාග්ධනය 60000යිනේ. හරිද? ආරම්භක ප්‍රාග්ධනය 60000යි. ලාභ 6000ක් ලැබුවා. එකෙන් අයිතිකාරය ඊට පස්සේ ප්‍රාග්ධනය දැම්මේ නැහැ. ලාභ 6000ක් ලැබුවා. එකෙන් අයිතිකාරය 5000ක් අරන් ගියා. 1000ක් ඉතුරු වෙන්න ඇරියා. දැන් මුලින්ම ප්‍රාග්ධනය 60000ක් දැම්මා. මම උදව් කරේ. මට කියන්න පුතේ ප්‍රාග්ධන තීරුවේ දැන් මේක එකතුව කීයද? මට මේක එකතු කරලා කියලා වැඩක් නැහැ. මට ටක් ගාලා ෂෙනෙන් උත්තරේ ඕනේ. ප්‍රාග්ධන තීරුවේ අග එකතුව කීයද? කීයද පුතේ? දැන් නම් පරක්කු වැඩි. ප්‍රාග්ධන තීරුවේ අග එකතුව කීයද? දැන් එකතු කරලා කියලා වැඩක් නැහැ පුතේ මට. 61000යි. 61000යි. එකතු කරලා නෙමෙයි පුතේ කිව්වේ 60000ට 11000 එකතු කරලා 3500 අඩු කරලා 2500 අඩු කරලා 5000 අඩු කරලා නෙමෙයි නේද කිව්වේ? නෑ. පුතේ ටක් ගාලා මං ඇහුවේ කොහමද 61000 උත්තරේ? පුතේ ආරම්භක ප්‍රාග්ධනය 60000යි. සුද්ධවත්කම් වල වැඩිවීම කීයද? හිමිකම් වල වැඩිවීම 1000යි නේද? හිමිකම් වල වැඩිවීම 1000යි නේ පුතේ. එහෙනම් මුල 60000යි වැඩිවීම 10ත් එක්ක එන අග කීයද එන්න ඕනේ? 61000යි. පැහැදිලි නේ පුතේ කියපු දේ 61000යි. හරි. ඒ ප්‍රශ්න ඉවරයි. එන්න අභ්‍යාස අංක 16ට. හරි. 16ට එන්න. හරි. අභ්‍යාස අංක 16ට එන්න. හරි. පුතේ දැන් ෆිසිකල් පන්ති පටන් ගන්න පුළුවන් වුණායින් පස්සේ ඔයගොල්ලෝ පන්තිය බොහෝ දුරට සෙන්සුරාදා උදෙන්ම මම දානවා. දැන්ට ඉස්කෝලේ පටන් ගන්න ගා ඔයගොල්ලන්ගේ පන්තිය පුතේ දැන් අද කරලා අද පොඩ්ඩක් හරි ගානක් මට ඉතුරු වුණොත් පුතේ මම ඒක ලබන සෙන්සුරාදාත් කරනවා. අඟහරුවාදා උදේ දිගටම වාගේ පන්තිය තියෙනවා. මේ අඟහරුවාදා උදේ ඉඳලම තියෙනවා. හරි. බලන්න පුතේ ඊළඟ එක. බලන්න පුතේ. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. ඊළඟ ප්‍රශ්නේ අභ්‍යාස අංක 16 නාරද 2021 ගේ 3.1 දින රුපියල් 1,50,000ක් මුදල් ආයෝජනය කරමින් නාරද 2021 3.1 කියන්නේ මාර්තු 1 වෙනිදා රුපියල් 1,50,000ක් මුදල් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසක ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කළාදී. පොඩි බුක් ෂොප් එකක් පුතේ යා ගෙදර පටන් ගන්නවා. පොඩි බුක් ෂොප් එකක් එයා ගෙදර පටන් ගන්නවා. ලිපි ද්‍රව්‍ය අලෙවිසලක්. එයා දානවා මුදලින් 1,50,000යි. තව මුදලින් රුපියල් 1,50,000 ආයෝජනය කරමින් ඔහු නිවසේ කොටසක ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කළාදී. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා
රුපියල් 60000ක් වටිනා ලී බඩු එදිනම ගෙනෙන ලදී. ඌ ව්‍යාපාර නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන අතර සියලුම මුදල් ගනුදෙනු එම ගිණුම තුලින් සිදු කරන ලදී. පහත ගනුදෙනු පළමු මෙහෙයුම් මාසවලදී සිදු විය. ඒ ව්‍යාපාරයේ පළවෙනි මෙහෙයුම් මාස වෙච්ච ගනුදෙනු ටික තමයි දීලා තියෙන්නේ. හරි? පුතේ දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ව්‍යාපාරයක් දැන් කරද්දී හම්බෙන සල් ටික පුතේ ලාච්චුවේ තියාගන්නේ බැංකුවේ දානවා. ඒකයි මේ ඔක්කොම බැංකු ගිණුමක දානවා කියලා කියන්නේ. පුතේ ඔයා කවදා හරි බිස්නස් එකක් කරත් මතක තියාගන්න ලැබෙන මුදල් ටික ඔක්කොම බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. ඔයාට ගෙවීම් කරන්න පුළුවන් මොනවා වලින් විතරද? චෙක් පත් වලින් විතරයි. ඔයාට අද ලැබෙන සල් ටික අදම ගිහිල්ලා බැංකුවේ දාන්න ඕනේ. එතකොට ඔයාගේ ඔක්කොම සල් ටික තියෙන්නේ බැංකුවේ. ඔයාට ගෙවන්න පුළුවන් චෙක් වලින් විතරයි. හරි? එහෙනම් තව චුට්ටක් අහගෙන ඉන්න පුතේ. මම අහන ප්‍රශ්නයක්. ව්‍යාපාරේ පටන් ගන්න මෙයා මුදලින් 1,50,000යි එයා භාවිතා කර කර හිටපු ගෙදර තිබ්බ ලී බඩුත් ව්‍යාපාරට ගෙනත් දාලානේ. මට කියන්න ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය කීයද? කියන්න පුතේ.